තෙරුවන් සරණයි අයිබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තිය 44 වෙනි දවසේ සාකච්ඡාවයි අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් මේ සියලු සාකච්ඡාවන් සමගින් සම්බන්ධ වෙන බව, එකතු වෙන බව අපි දන්නවා. ඉතින් අද දවසේදී වැදගත් වෙන තොරතුරු ගොඩක් කතා කරන්නට, සාකච්ඡා කරන්නට අපි මේ කාලහෝරාව වෙන් කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන මේ සියලු සාකච්ඡාවන් සමගින් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙන්නේ පිරිවෙන දහම් පාසල සහ ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන සම්බන්ධතාවත් එක්ක. ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන අපේ සමූහයේ Facebook එකේ, ඒ වගේම පිරිවෙන දහම් පාසල කියන YouTube නාලිකාව ඔස්සේ මේ සියලු පාඩම් වලට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය, ධර්මාචාර්ය විභාගයට අදාළ පොත් පහටම සම්බන්ධ තොරතුරු සහ ප්‍රශ්න පත්‍ර ඇසුරින් කරන සාකච්ඡාවන්, දහම් පාසල් අවසාන විභාගය, දහම් පාසලේ පළමු ශ්‍රේණියේ ඉඳලා 10 වෙනි ශ්‍රේණිය දක්වා අවශ්‍ය පාඩම් වල තොරතුරු සාකච්ඡා කරනවා. ඒ වගේම පාසල්වල පාඩම් ඉදිරියේදී අපි තව දුරටත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය වගේ විෂයන්, ඒ වගේම පිරිවෙන් විභාග සඳහා අවශ්‍ය කරන තොරතුරු, පාඩම් වල තොරතුරු සාකච්ඡා කිරීම, ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් පැවැත්වීම අපගේ නාලිකාව ඔස්සේ සහ අපගේ සමූහ ඔස්සේ, පිටු ඔස්සේ, පිරිවෙන දහම් පාසල පිටුව සහ සමූහය ඔස්සේ සාකච්ඡා කරන්නට අදහස් කරනවා. එහෙමනම් අපි බලමු අද දවසේදී සාකච්ඡා කරන්නට තියෙන තොරතුරු මොනවද කියලා. අද දවසේ සාකච්ඡා කරන්නට තියෙන තොරතුරු ආයතන විභාගය යටතේ. ආයතන කියන කොටස ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පොතේ ආයතන කියන කොටස පෙරලා ගන්න. මේ කොටසේ තියෙන තොරතුරු තමයි අද දවසේ කතා කරන්නේ. මීට කලින් අපි කතා කළා ස්කන්ධ පංචස්කන්ධය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ධාතු සහ ආයතන කියන සංකල්පයන් උගන්වලා තියෙන්නේ මේ සංකල්ප තුලින් බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට, මිනිස්සුන්ට තේරුම් කරවන්නට උත්සාහ කරලා තියෙන කාරණිය තමයි ලෝකේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණත්‍රයටපත් වෙනවා. ඒ වගේම ආත්මීය වශයෙන් ගත හැකි, ගත යුතු, සාර වශයෙන් ගත හැකි කෙනෙක්, ආත්ම වශයෙන් ගත හැකි කෙනෙක් නැහැ කියන කාරණේ පැහැදිලි කිරීම තමයි ඒ තුලින් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරලා තියෙන්නේ. හොඳයි, පාඩමේ මෙන්න මෙහිමයි සඳහන් වෙන්නේ. ආත්ම සංකල්පයේ ප්‍රතික්ෂේප කරන බුදු සමයේ පුද්ගලයා යන ස්කන්ධ වශයෙන් පමණක් නොව තවදුරටත් ආයතන වශයෙන්ද බෙදා විභාග කොට දක්වයි. ආත්ම කියන සංකල්පය ප්‍රතික්ෂේප කරන බුදු සමයේ බුදුරජාණන් වහන්සේ ආත්ම කියන සංකල්පයේ ප්‍රතික්ෂේප කරනවා, බැහැර කරනවා. ආත්මීය වශයෙන් ගත හැකි පුද්ගලෙක්, සාර වශයෙන් ගත හැකි පුද්ගලෙක්, මම කියලා කෙනෙක්, මගේ කියලා දේවල් ලෝකයේ තුල නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ ධාතු ආයතන, ස්කන්ධ ආයතන ධාතු කියන ඉගැන්වීම් තුලින් ගෙනහැර දක්වලා තියෙනවා. එහෙනම් ආත්ම සංකල්පය ප්‍රතික්ෂේප කරන බුදු සමය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහට, පංචස්කන්ධයට අනුව පමණක් නෙවෙයි, තවදුරටත් විග්‍රහයන්, විවරණයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන තමයි අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. අපි බලමු පාඩමේ තියෙන තොරතුරු කොහොමද සඳහන් වෙන්නේ කියලා. බෞද්ධ ඉගැන්වීමේදී ආයතන නමින් හඳුන්වනුයේ පුද්ගලයා බාහිර ලෝකය හා සම්බන්ධ කරන චක්වාදී ආයතන 6 හා එමගින් බාහිර ලෝකයෙන් ගන්නා රූප ආදී අරමුණු 6යි. බෞද්ධ ඉගැන්වීමේදී ආයතන නමින් හඳුන්වන්නේ මොනවද කියලා කියන්නේ. ආයතන විදිහට හඳුන්වන්නේ මොනවද කියන එක කියනවා. ආයතන නමින් හඳුන්වන්නේ පුද්ගලයා බාහිර ලෝකය හා සම්බන්ධ කරන චක්වාදී ආයතන 6. මොනවද මේ ආයතන 6?
අපි යටින් ඉගෙන ගන්නවා ආයතන 6ක් තියෙනවා. චක්කු සෝත ගාන જીවහා කාය මන කියන 6. චක්කු සෝත ගාන જીවහා කාය මන. එහෙම නැත්නම් ඇස කන නාසය දිව ශරීරය මනස කියන 6. මේ ආයතන 6 සලායතන කියලා තමයි කියන්නේ. මේවා බාහිර ලෝකය හා සම්බන්ධ කරන ඉන්ද්‍රියන්. බාහිර ලෝකයේ එක සම්බන්ධ වෙන ආයතන. ඊළඟට කියනවා බාහිර ලෝකයෙන් ගන්නා රූපාදී අරමුණු 6. ඊට පස්සේ ඇහෙන් රූප කනෙන් ශබ්ද ඒ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන 6 බාහිර විදිහට අපි අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. රූප පිළිබඳව අරමුණු, ශබ්ද පිළිබඳ අරමුණු, අදහස් සිතුවිලි ඒ විදිහට ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන 6නුත් බාහිරව තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ආයතන 6ත් කියන ආයතන 12. ආයතන 12ක් තියෙනවා. අභ්‍යන්තර ආයතන බාහිර ආයතන විදිහට මේවා බෙදෙනවා. අපි බලමු. ශරීරයේ ක්‍රියාත්මක කිරීමේදී ශරීරයේ ක්‍රියාත්මක කරනකොට ඒ කියන්නේ අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙනකොට චිත්ත චෛතසික දෙක ප්‍රධාන කාර්යයක් උසුලන බව අපි දනිමු. අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙද්දී ඉබේම ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් සිත සහ සිතුවිලි දහම් පාසල් අවසාන විභාගයට සම්බන්ධ වෙලා තිබෙනවා නම් මේ පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් ඔබට තියෙනවා. ඒ වගේම හාමුදුරුවන් වහන්සේලා මේ සඳහා සම්බන්ධ වෙනවා නම් ඒත් උන්වහන්සේලා චිත්ත චෛතසික කියන කාරණාවන් 4-5 ශ්‍රේණිවලදී පිරිවෙන් අවසාන විභාගයේදී බොහෝ දුරට හොඳින් හදාරලා තියෙනවා. ඒ නිසා හොඳින් පැහැදිලි වෙනවා. චිත්ත කියන්නේ සිතුවිලි. චිත්ත කියන්නේ සිත්. සිත් 89යි. සිතුවිලි 59ක් යටතේ කතා කරලා තියෙනවා අභිධර්මයේදී. ඉතින් චිත්ත චෛතසික කියන මේවා දෙකම සිතයි සිතුවිලි ක්‍රියාත්මක වෙනකොට තමයි අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ. අපි ඇහෙන් රූපයක් බැලුවත් කනෙන් ශබ්දයක් ඇහුවත් අපේ හිතයි සිතුවිලි ක්‍රියාත්මක වෙලා තමයි ඒ කාර්යය සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ සඳහන් කරන්නේ. යම් ලෙසකින් මෙම ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ නවතා දැමුවොත් කුමක් සිදු වේද? මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය ඇහෙන් රූප දකින්න එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ බලන එක අතහැරලා දැම්මොත්, අයින් කරලා දැම්මොත් අපි එහෙම ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන වලින් ඉන්ද්‍රියන් වලින් අරමුණු ගත්තේ නැත්නම්, ක්‍රියාකාරී උනේ නැත්නම් මොකක් වෙයිද? ඇසේ ක්‍රියාකාරීත්වය නැවැත්තුවොත් රූප දෙස බැලිය නොහැකිය. ඇසේ ක්‍රියාකාරීත්වය නැවැත්තුවොත් එහෙම නැත්නම් ඇසේ ක්‍රියාකාරීත්වය නතර වුණොත් අපි හිතමුකෝ ඇස් වලට මොකක් හරි අනතුරක් වෙලා මොකක් හරි දෙයකින් ඇස් අන්ධ වීමක් වෙනවා. ඇසේ ක්‍රියාකාරීත්වය ඊට පස්සේ සිද්ධ වෙනවද? එහෙන් අපිට රූප බලන්න පුළුවන්ද? එහෙන් රූප බලන්න බෑ. හැබැයි අතීතයේ ඇස් පෙනිච්ච කෙනෙක් නම් උපතින්ම අන්ධ කෙනෙක් නෙවෙයි නම් බොහෝ රූප පිළිබඳව මතකයන් තියෙන්නට පුළුවන්. හැබැයි අලුතින් රූප පිළිබඳව අරමුණු ලබා ගන්නට බෑ. රූප දෙස නොබැලුවොත් දැකීමේ සිත පහළ නොවේ. රූපයක් දෙස බලන්න බැරි වුණොත් අපිට රූපයක් දෙස බැලීමේ සිතක් පහළ වෙනවද? නැහැ. අපිට ඇස් දෙක තියෙන නිසා අපි රූප දිහා බලන නිසා තමයි මේ රූප පිළිබඳව අදහස් ඇති වෙන්නේ. දැන් මේ වාක්‍ය ගත්තොත් මේ වාක්‍ය දිහා බලද්දී ඒ වාක්‍ය ගැන අදහසක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් මේ අකුරු ගැන, මේ අකුරේ ස්වරූපය අනුව අපි දන්නවා මේ අකුර මොකක්ද කියලා. මේ අකුර මොකක්ද කියලා අපි දන්නවා. ඒ දෙකම මේක හඳුනගෙන මේ අකුර හඳුනගෙන ඒ විදිහට දිගටම අපි රූප පිළිබඳව හඳුනා ගනිමින් එහෙම ක්‍රියා කරන්නේ මොකක් නිසාද? රූප දිහා බලන්න පුළුවන් වෙලා තියෙන අපේ ඉන්ද්‍රියන් හොඳින් වැඩ කරන නිසා. ඇස කියන ඉන්ද්‍රිය වැඩ කරන නිසා. දැකීමෙන් සිත පහළ නොවුවහොත් ඒ ඇසුරින් ඇතිවන සිතිවිලි ඇති නොවේ. ඇහැ කියන ඉන්ද්‍රිය ඇසේ ක්‍රියාකාරීත්වය නැවැත්තුවොත් රූප
දිහා බලන්න බෑ. රූප දිහා බැලුවේ නැත්නම් රූප ගැන සිතුවිලි පහළ වෙන්නේ නැහැ. දැකීමෙන් සිත පහළ නොවුවහොත් ඒ ඇසුරින් ඇතිවන සිතුවිලි ඇති වෙන්නේ නැහැ. වර්තමාන රූප ඇති වෙන්නේ වර්තමාන රූප පිළිබඳව සිත් අපිට ඇති වෙන්නේ නැහැ. අපේ ඇස් දෙක අන්ධයි නම්. අපේ ඇස් දෙක හොඳින් පේන හින්දා තමයි මේ ඔක්කොම ක්‍රියාකාරකම් මේවා ඔක්කොම පේන්නේ. ඒ වගේම අපේ කන හොඳින් ඇහෙන හින්දා තමයි අපි මේ කියන දේවල් ඔක්කොම ඇහෙන්නේ. සිතවිලි පහළ නොවුවහොත් කායික වාචසික මානසික ක්‍රියාකාරීත්වය ඇති නොවේ. එහෙනම් ඊට පස්සේ කියනවා ඇහෙන් රූප දැකලා ඒ පිළිබඳව සිතුවිලි, කනෙන් ශබ්ද අහලා ඒ පිළිබඳව සිතුවිලි, නාසයෙන් ගඳ සුවඳ බලලා ඒ පිළිබඳව සිතුවිලි පහළ වුණේ නැත්නම් කායික සහ වාචසික මානසික ක්‍රියාකාරීත්වය ඇති නොවේ. කායික වාචසික මානසික දොරටු තුනේම හිත කය වචනය කියන එකනේ මෙතන කියන්නේ. හිත කය වචනය කියන දොරටු තුන. ඒ දොරටු තුනේම ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා. ඇස කන නාසය දිව ශරීරයේ මනස ආදී ඉන්ද්‍රියන් තුලින් ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් තුලින් ලබන අත්දැකීම් නැති වෙනකොට ඒ හා සම්බන්ධව සිතුවිලි අපිට ඇති වෙන්නේ නැහැ. හිත කය වචනේ කියන දොරටු තුනෙන්ම එතකොට අපි යම් දේවල් අරගන්නේ නැහැ, අරමුණු අරගන්නේ නැහැ. සෙසු සෝත ගහන ආදී ඉන්ද්‍රියන් පිළිබඳ තත්වයේද මෙසේය. අපි එක ඇස සහ රූප සම්බන්ධ කරගෙන විතරයි කතා කළේ. කනෙන් ශබ්ද අහලා ශබ්ද අහන්නේ නැත්නම්, කනට ශබ්ද ඇහෙන්නේ නැත්නම්, නාසයෙන් ගඳ සුවඳ බලන්නේ නැත්නම්, ගඳ සුවඳ පිළිබඳව අදහසක්, සිතුවිල්ලක්, සිත් පහළ වෙන්නේ නැහැ. කනෙන් ශබ්ද අහද්දිත් එහෙමයි. නාසයෙන් ගඳ සුවඳ බලද්දිත් එහෙමයි. ශරීරයට දැනෙන ස්පර්ශ පිළිබඳවත් එහෙමයි. මේ අනුව ඉන්ද්‍රිය හා අරමුණු මගින් ඉටු කරන ප්‍රධාන කාර්ය වනුයේ චිත්ත චෛතසික ක්‍රියාකාරීත්වය ඇති කිරීම හා පවත්වා ගැනීමයි. ඉන්ද්‍රිය හා අරමුණු මගින් ඉටු කරන ප්‍රධාන කාර්ය මොකක්ද? චිත්ත චෛතසික ක්‍රියාකාරීත්වය ඇති කිරීම. චිත්ත චෛතසික ක්‍රියාකාරීත්වය ඇති කරලා ඒ ඇති වෙන චිත්ත ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම. ඉන්ද්‍රිය සහ අරමුණු වලින් කෙරෙන්නේ චිත්ත චෛතසික වල ක්‍රියාකාරීත්වය ඇති කිරීම, ඇති කරපු ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යෑම. ඉන්ද්‍රිය සහ අරමුණු ඉන්ද්‍රියන් විදිහට චක්කු සෝත ගහන ජීවහා කාය ආදී ඉන්ද්‍රියන්, ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු. මේ වගේන් කරන්නේ රූප පිළිබඳව සිත් සහ සිතුවිලි ක්‍රියාකාරීත්වයට පත් කිරීම. ඊට පස්සේ ශබ්ද පිළිබඳව සිත් සහ සිතුවිලි ක්‍රියාත්මක කරවීම, ඊළඟට ඒවා පවත්වාගෙන යෑම. ඊළඟට රස පිළිබඳව සිත් සහ සිතුවිලි ඇති කිරීම, ඒවා පවත්වාගෙන යෑම. අන්න ඒවා තමයි බාහිර සහ අභ්‍යන්තර අරමුණු වශයෙන්, ඉන්ද්‍රියන් වශයෙන් ක්‍රියාත්මක වෙන දේවල් වල ක්‍රියාකාරීත්වය වෙන්නේ සිත් සහ චෛතසික. එහෙම නැත්නම් සිතුවිලි ක්‍රියාකාරීත්වය ඇති කරන එක. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ. මෙන්න මේ ප්‍රකාශය ගැන අපි අවධානය යොමු කරමු හොඳට. යම්කිසි අරමුණක් අපි ලබා ගනිද්දී, චිත්ත චෛතසික ක්‍රියාකාරීත්වය ඇති කර ගනිද්දී මෙන්න මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati. ඇසත් රූපයත් ගැටීම හේතුවෙන් චක්කු විඤ්ඤාණය පහළ වෙනවා කියන එක. ඊළඟට චක්කුංච කියන තැනට සෝත
කනත් ඊට පස්සේ රූප නෙවෙයි. ශබ්දය. කනට ඇහෙන්නේ ශබ්දනේ. එතකොට ශබ්දයත් ගැටීම නිසා ඇති වෙනවා උප්පජ්ජති සෝත විඥානං. සෝත විඥානය ඇති වෙනවා. ඊළඟට ගාහන විඥානය. නාසයත් සුවඳත් ගැටීම නිසා හටගන්නවා උප්පජ්ජති ගාහන විඥානං. ගාහන විඥානය. ගඳ සුවඳ පිළිබඳව විඥානය පහළ වෙනවා. අන්න ඒ විදිහට තින්නම් සංගති පස්සෝ. ඉන්ද්‍රියයි ඒ වගේම බාහිර වස්තුවයි ගැටීම නිසා. ඉන්ද්‍රියයි බාහිර යම්කිසි දෙයක් රූපයක් කියලා හිතමුකෝ. එහෙම තිබුණට යම්කිසි අදහසක් ඇති වෙනවද? නැහැ. එහෙනම් එහි ගැටීමක් සිද්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් සිතත් එක්ක සම්බන්ධ වෙලා සිදුවෙන ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. අන්න ඒක තමයි මෙතනදී විස්තර කරන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසයි රූපයයි ගැටීම නිමිති කරගෙන චක්කු විඥානය ඇති වෙනවා. ඒ කියන තුන ඇසක් තියෙන්නට ඕන, රූපයක් තියෙන්නට ඕන, ඒ වගේම ඒ ඇහැ ඒ රූපය කෙරෙහි ගැටීම සිද්ධ වෙන්න ඕන. අන්න ඒ තුන සිද්ධ වුණාම කියනවා ස්පර්ශය සිද්ධ වෙනවා කියලා. චක්කු විඥානය ඇති වෙනවා ස්පර්ශය තුලින්. චක්කු විඥානය ඇති වෙනවා. අන්න එතකොට තමයි චක්කු විඥානය ආදී විඥාන ස්පර්ශයටපත් වෙන්නේ. සෝත විඥානයත්, ගාන විඥානයත්, ජීව විඥානයත් කියන මේ සියලුම විඥාන හිමයි. විඥාන සිත් ගැන අපි කතා කරනවා ඊළඟ ධාතු කියන කොටසේදී. ඒ නිසා මෙතනදී වැඩිපුර කතා කරන්නේ නැහැ. ඇස නිසාද රූප නිසාද චක්කු විඥානය උපදී. එම ඇස රූපය චක්කු විඥානය යන තුන, ඇසයි රූපයයි චක්කු විඥානය යන තුන එක්වීමෙන් පස්ස සිතුවිල්ල උපදී. පස්ස සිතුවිල්ල. පස්ස සිතුවිල්ල. පස්ස කියලා කියන්නේ චෛතසිකයක්. පස්ස කියන්නේ ස්පර්ශ වීමේ සිතුවිල්ල. චෛතසිකයක්. චෛතසික 52කින් එකක් තමයි පස්ස කියලා කියන්නේ. එහෙනම් ඇසයි රූපයයි ගැටීම තුලින් ඇතිවෙන චක්කු විඥානය කියන තුන එකතු වුණාම තමයි පස්ස සිතුවිල්ලක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඇහැක් තිබුණා කියලා, රූපයක් කොහේ හරි තිබුණා කියලා, ඒ ඇහෙන් ඒ රූපේ දිහා බලලා යම්කිසි අදහසක් චක්කු විඥානයක් පහළ වුණේ නැත්නම් ඒ පිළිබඳව පස්සයක් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි බලන දකින්න අදහස් ඇති කරගන්න හඳුනා ගන්න රූප තමයි එහෙනම් ස්පර්ශයට ලක් වෙන්නේ. අපි හඳුනා ගන්න ශබ්ද තමයි ස්පර්ශයට ලක් වෙන්නේ. පස්සපච්චය වේදනා. පරිච්ඡ සමුපාදයේදීත් මේ ගැන කතා කරනවා. පස්සපච්චය ඊට පස්සේ ස්පර්ශය සිද්ධ වුණාම වේදනාවට ගමන් කරනවා. හොඳයි. යනුවෙන් බුදුරදුන් දැක්වුවේ චක්කු සෝත ආදී අභ්‍යන්තර ආයතනත් රූප ශබ්ද ආදී බාහිර ආයතනත් නිසා චිත්ත චෛතසික හටගෙන පවත්නා ආකාරයයි. එහෙනම් මෙතනදී කියනවා අභ්‍යන්තර ආයතන මොනවද? චක්කු සෝත ආදී අභ්‍යන්තර ආයතන. චක්කු සෝත ගාන જીවහා කාය මන මේවා අභ්‍යන්තර ආයතන. ශරීරයත් එක්ක සම්බන්ධ ආයතන. ඊළඟට රූප ශබ්ද ආදී බාහිර ආයතන. බාහිරව තියෙනවා ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. අපි ඉගෙන ගන්නවා පාඩමෙන් සඳහන් වෙනවා යටින්. හොඳයි. එහෙනම් අභ්‍යන්තර ආයතන සහ රූප බාහිර ආයතන කියලා ආයතන වල කොටස් දෙකක් තියෙනවා. අපි ආයතන සම්බන්ධවනේ මේ කතා කරන්නේ. එහෙනම් ආයතන වල ප්‍රධාන අරමුණ මොකක්ද? අභ්‍යන්තරයේ තියෙන ඉන්ද්‍රියන් මගින් බාහිර ලෝකයේ තියෙන දේවල්, එහෙම නැත්නම් අභ්‍යන්තරයේ තියෙන ආයතන වලින් බාහිරව තියෙන අරමුණු හඳුනා ගැනීම, ඒවා පවත්වා ගැනීම තමයි ආයතන කියලා කියන්නේ. නිසා චිත්තචෛතසික හටගෙන පවත්න ආකාරයයි ආයතන වලින් කතා කරන්නේ. අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි එකට සම්බන්ධ වෙලා ක්‍රියාකාරීව පවතින්නේ කොහොමද කියන එක.
එම අභ්‍යන්තර හා බාහිර ආයතන සියල්ල 12ක් හැටියට මෙසේ දැක්වේ. අභ්‍යන්තර සහ බාහිර ආයතන සියල්ල කීයද? 12යි. අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි කියලා. අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි විදිහට. ඔන්න සඳහන් වෙනවා අභ්‍යන්තර ආධ්‍යාත්මක ආයතන 6 මොනවද කියලා පළවෙනියට සඳහන් වෙනවා. පළවෙනියට සඳහන් වෙනවා ආධ්‍යාත්මික ආයතන. ආධ්‍යාත්මික ආයතන, චක්කු ආයතන, ඊළඟට සෝත ආයතන දෙවෙනි ආයතනය, තුන්වෙනි ආයතනය මොකක්ද? ඔව්, ගාහන ආයතනය. ගාහන ආයතනය ඊළඟට හතරවෙනි ආයතනය ජීවහා ආයතනය. ඊළඟට හයවෙනි ආයතනය මන ආයතනය. ආයතන 6. ආධ්‍යාත්මික ආයතන 6. ආයතන 12යි. කොහොමද ආයතන 12 බෙදෙන්නේ? පළවෙනියට ආධ්‍යාත්මික ආයතන 6. පළවෙනියට සඳහන් වෙනවා ආධ්‍යාත්මික ආයතන 6. මේවා ලියා ගන්නටත් පුළුවන්. අනිවාර්යයෙන්ම විශේෂම කාරණාවක් මතක් කරන්න ඊට කලිනුත් මම මතක් කරලා තියෙනවා. තමන්ගේම අතින් යම්කිසි සටහනක් ලියාගත්තා මේක මතක හිටින ප්‍රමාණය වැඩි. ඒ නිසා ඔබට පුළුවන් මේවා ලියා ගන්නට. ආධ්‍යාත්මික ආයතන 6. විභාගයේදී ධර්මාචාර විභාගයේදී අපිට කියන්නට පුළුවන් ආධ්‍යාත්මික ආයතන 6 නම් කරන්න කියලා. ලකුණු 3ක ප්‍රශ්නයකදී ආධ්‍යාත්මික ආයතන 6 නම් කරන්නට කියලා ලකුණු 2ක ප්‍රශ්නයකදී එහෙම ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ආධ්‍යාත්මික ආයතන අපිට මතකයේ තියෙන්නට වෙනවා. විභාගයේදී විශේෂයෙන්ම කරුණු වශයෙන් මතක තබා ගත යුතු කාරණාවලට ඊළඟට සවිස්තරාත්මකව විස්තර කළ යුතු කාරණාවලට අවධානය යොමු කරමින් හැදෑරීම් කටයුතු කරන්නට ඕන. ඊළඟට වර්ගීකරණ විවිධ වර්ගීකරණ තියෙනවා ධර්මයේහි පවතින විවිධ වර්ගීකරණ මේ පිළිබඳවත් අපිට මතකෙහි තියෙන්නට වෙනවා. එතකොට එක ආකාරයක වර්ගීකරණයක් තමයි ඔබ මේ දකින්නේ. ඔබ මේ දකින වර්ගීකරණය බුදුදහමේ මූලික ඉගැන්වීමක් විදිහට සූත්‍ර දේශනාවල පෙන්눔 කරලා තියෙන විශේෂ වර්ගීකරණයක් තමයි මේ අපි කතා කරන ඉගැන්වීම. අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන කියන ඉගැන්වීම. මේ බාහිර සහ අභ්‍යන්තර ආයතන එහෙනම් අපිට මතකෙහි තියෙන්නට වෙනවා. බාහිර ආයතන 6. රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්මායතන. චක්කායතන අභ්‍යන්තර ආයතනේ. ඒ චක්කායතනේ බාහිර ආයතනේ මොකක්ද? රූප ආයතනේ. රූපේ තින්නේ පිටින්. මේ ආයතනය තුලින් මේ ආයතනයත් එක්ක ගනුදෙනුවක් කරනවා. ඊළඟට සෝත ආයතනය කියන්නේ කන. ඊළඟට කන ශබ්ද සමග ගනුදෙනුවක් කරනවා. ඒ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන අරමුණු චක්කායතන, සෝතායතන, ගහන ආයතන, ජීවහා ආයතන, කාය ආයතන, මන ආයතන කියන මේ ආයතනත් එක්ක ගනුදෙනුවක් කරලා ඇති කරගන්න ක්‍රියාකාරීත්වය තමයි ආයතන සම්බන්ධයෙන් සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. ආධ්‍යාත්මික ආයතන ඉන්ද්‍රිය ආයතන වශයෙන්ද බාහිර ආයතන ආරම්මන ආයතන වශයෙන්ද ඇතැම් විට ධර්මයේ හඳුන්වා ඇත. ධර්මයේ තුල හඳුන්වලා තියෙනවා විස්තර කරලා තියෙනවා ආධ්‍යාත්මික ආයතන ඉන්ද්‍රිය ආයතන විදිහටත් බාහිර ආයතන ආරම්මන ආයතන විදිහටත්. එහෙනම් තේරවාදී බුදුදහම තුල ඉගැන්වෙන ඉන්ද්‍රිය ආයතන සහ ආරම්මන ආයතන නම් කරන්නට කියලා. ඉන්ද්‍රිය ආයතන සහ බාහිර ආරම්මන ආයතන ගැන විස්තරයක් කරන්නට කියලා. ප්‍රශ්නයක් එන්නට පුළුවන්. එතකොට ඔබට මතක තියෙන්නට වෙනවා ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියන එක වගේම මේ දෙකටම පර්යාය වචන දෙකක් විදිහට
ඉන්ද්‍රිය ආයතන සහ ආරම්මන ආයතන කියලා පාවිච්චි වෙනවා කියන එක හොඳට මතක තියෙන්නට වෙනවා. මොකද ඒ වගේ ප්‍රශ්නයක් යොමු වෙන්නටත් පුළුවන්කම තියෙන නිසා. ආධ්‍යාත්මික ආයතන හඳුන්වන්නේ ඉන්ද්‍රිය ආයතන විදිහට, බාහිර ආයතන ආරම්මන ආයතන විදිහට හඳුන්වනවා. ඉන්ද්‍රිය ආයතන 6යි, ආරම්මන ආයතන 6යි. මොනවද ඉන්ද්‍රිය ආයතන? චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතන, මනායතන. පොට්ටබ්බායතන, මනායතන. ඊළඟට ආරම්මනායතන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම විදිහට තමයි අපි ඉගෙන ගත්තේ. රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන කියලා. ආයතන යන නම යෙදී ඇත්තේ මක් නිසාද? ඇයි මේවට ආයතන කියලා යෙදිලා තියෙන්නේ? ඔන්න වැදගත් වෙන තැනක්. ආයතන ධර්ම ආයතන ලෙස හඳුන්වා ඇත්තේ ඇයි? කියලා ප්‍රශ්නයක් අහන විභාගයේදී. එහෙම ඇහුවොත් අපිට පිළිතුරු දෙන්නට වෙනවා. එතකොට දැන් මේ පාඩමේ තියෙන ඔක්කොම මතක තියාගන්නට බෑ. හැබැයි ආයතන කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් විදිහට මේ පාඩමේ උදාහරණ එහෙම නැත්නම් මේ පාඩමේ වැදගත් වෙන තොරතුරු තියෙනවා. ඒවා නිවැරදි විදිහට ග්‍රහණය කර ගැනීම සහ මතක තබා ගැනීම තමයි අපි කරන්නට ඕනේ. ඇස, චක්කු ආදී දොරටු සයටත් රූප ආදී අරමුණු සයටත් ආයතන යන නම යෙදී ඇත්තේ ඇයිද යන්න ප්‍රශ්නයකි. ඇත්තටම මේවටයි ආයතන කියලා කියන්නේ. එක එක ආයතනවල වැඩ කරන අය ඉන්නවා නේද? ඉතින් එක එක ආයතන තියෙනවා. බුදුදහමේ එතකොට මොනවද මේ ආයතන කියලා තියෙන්නේ? අපි කතා කරන, අපි දන්න, අපි වැඩ කරන ආයතනද? නැහැ. ඒ ආයතන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. ඇස ආදී දොරටුත් රූප ආදී අරමුණුත් නිසා චක්කු විඥානය, සෝත විඥානය ආදී විඥාන සය උපදී. අපි මුලින් කතා කළානේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන අභ්‍යන්තර ඉන්ද්‍රිය තුලින් සහ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මේවත් එක සිදුවෙන ඝනදෙනුවේ ප්‍රතිඵලයක් විදිහට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහ විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක් ඇති වෙනවා. විඥානයක් පහළ වන විට හුදෙක් සිත පමණක් නොවේ ඒහා සම්බන්ධ චෛතසිකද පහළ වේ. විඥානයක් ඇති වෙනකොට හිතක් පමණක් ඒ විඥාන චක්කු රූපයක් පිළිබඳව දැන ගැනීමක් පමණක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒත් එක්කම චෛතසික ධර්මات ඇති වෙනවා. සිතුවිලිත් ඇති වෙනවා. චෛතසික ධර්මات කියලා කියන්නේ. මේ චිත්ත චෛතසික ධර්මවල ස්වභාවය නම් සත්වයා අනන්ත සසර ගමන් කරවීමය. සසර දුකටපත් කිරීමය. ඒ චෛතසිකවල ස්වභාවය මොකක්ද? චිත්ත චෛතසික ධර්මවල ස්වභාවය තමයි සත්වයා අනන්ත වූ සංසාරයේ ගමන් කරවීම. එසේ සසර ගමන් කරවීමට චිත්ත චෛතසික ධර්ම උත්සාහ ගන්නා නිසාත් ඒ අනුව සසර දිගින් දිගට ගමන් කරවන නිසාත් චක්කු ආදී 12කට ආයතන යන නම යොදා ඇත. අන්න පළවෙනි අදහස කියනවා. දිගින් දිගට සත්වයා සංසාරයෙන් සංසාරයට ගමන් කරවන්න හේතු වෙන නිසා මෙන්න මේ චක්කු ආදී 12ට ආයතන කියන නම කියනවා. චක්කු, සෝත, ගහන, જીවහා, කාය, මන කියන 6යි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මේ 12 තමයි පුද්ගලයාව සංසාරයේ දිගින් දිගට අරගෙන යන්නේ. පුද්ගලයා ඇහෙන් බලන දකින රූප ඒත් එක්කම ඇති කරගන්න හොඳ නරක සිතුවිලි නිසා තමයි සංසාරයක් පුද්ගලයා නිර්මාණය කරගන්නේ. සසර ගමන් කරවීමට චිත්ත චෛතසික ධර්ම ඇති කරගන්නවා. ඇහෙන් රූපත්, කනෙන් ශබ්දත්, නාසයෙන් ගඳ සුවඳත් ඒ විදිහට දැකලා බලලා අහලා ඒවත් එක්ක ඇති කරගන්නවා හොඳ සහ නරක සිතුවිලි සහ සිත්. ඒවට හැකියාවක් තියෙනවා සංසාරයෙන් සංසාරයට පුද්ගලයා වරගෙන යන්න. මම සඳහන් කළා
චක්කු විඥානයේ රූපයක් එහෙම නැත්නම් ඉන්ද්‍රියක් ඒ වගේම බාහිර අරමුණක් එක සම්බන්ධ වුණාම චක්කු විඥානය ඇති වෙනවා කියලා. චක්කු විඥානයත් ඒ තුනම එකතු වුණාම මොකද වෙන්නේ? පස්ස. පච්චයා ස්පර්ශය වෙනවා. ස්පර්ශයෙන් පස්සේ මොකද වෙන්නේ? වේදනා. සුඛ දුක්ඛ දුක්ඛම සුඛ විදිහට විඳිනවා එක. වේදනා පච්චයා තණ්හා. තණ්හා පච්චයා භව. භව පච්චයා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේ විදිහට සම්බන්ධ වෙනවා. එහෙනම් සසර ගමන් කරවීමට චිත්තචෛතසික ධර්ම උත්සාහ ගන්නා නිසා සහ ඒ අනුව සසර දිගින් දිගටම ගමන් කරවන නිසා මේ බාහිර සහ අභ්‍යන්තර ආයතන වලට ආයතන කියන නම යෙදෙනවා. දිගින් දිගට සසර ගමන් කරවන්න හේතු වෙන නිසා. මේ හැරුණු විට චිත්තචෛතසික ධර්ම වලට චක්කු සෝත ආදී වාසස්ථානයක් වැනිය යන අරුතින්ද චිත්තචෛතසික ධර්ම වලට වාසස්ථානයක් චක්කු සෝත ආදී වාසස්ථානයක් වැනිය යන අරුතින්ද චිත්තචෛතසික ධර්ම වලට චක්කු සෝත ගාන ජීවහා ආදී මේ ඉන්ද්‍රිය අභ්‍යන්තර සහ බාහිර ඉන්ද්‍රියන් වාසස්ථානයක් වගේ නැවතිලා ඉන්න නතර වෙලා ඉන්න තැනක් වගේ සිත් සහ සිතුවිලි නතර වෙලා තියෙන්නේ කොහෙද? අපේ හිත සහ සිතුවිලි නතර වෙලා තියෙන්නේ කොහෙද? චක්කු සෝත ගාන ජීවහා කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවත් එක්ක. එහෙනම් සිතයි චෛතසිකයි නතර වෙලා ඉන්න වාසස්ථානයක් වගේ නමාතැන් පලක් වගේ තියෙන නිසා ඒවට කියනවා ආයතන කියලා. රැකියාවන් වලට ගිහිල්ලා ඒ අය නතර වෙලා එහෙම වැඩ කරනවා. කටයුතු කරනවා. එහෙනම් මේ නතර වීම සඳහා මොනවද තිබුණේ? රැකියාව සඳහා නිරත වෙලා ඉන්න හැකියාව තිබුණේ ඒ ආයතන හින්දා. යම්කිසි ආයතනයක හින්දා. එහෙනම් චක්කු සෝත ගහන ජීවහා කාය ආදී ආයතන තුල නිතරම අපේ හිත නැවතිලා ඉන්නවා. නැවතිලා රූපත් එක්ක, ශබ්දත් එක්ක, ගන්ධ සුවඳත් එක්ක ලොකු ගනුදෙනුවක් කරමින් සාංශාරික ජීවිතයක් නිර්මාණය කරගන්න. එහෙනම් චිත්තචෛතසික ධර්ම වලට නතර වී සිටීමට වාසස්ථානයක්, නිවාසස්ථානයක් නිසාත් ආයතන කියන නම යෙදিলা තියෙනවා. චිත්තචෛතසික ධර්ම හටගන්නා තැන යන අරුතින්ද චිත්තචෛතසික ධර්ම හටගන්නේ කොහෙද? ඔය කියපු බාහිර සහ අභ්‍යන්තර ආයතනවල. ඉන් එහාට ඉන් පරිබාහිරව චිත්තචෛතසික ඇති වෙන තැනක් තියෙනවද? නැහැ. අපිට සිත් සහ සිතුවිලි සිත් 89 සහ චෛතසික 52ම ඇති වෙන්නේ ඔය අපි සඳහන් කරපු අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතනත් එක්ක. චිත්තචෛතසික ධර්ම රැස්වීමට සුදුසු ස්ථාන වන බැවින්ද චිත්තචෛතසික ධර්ම රැස්වීමට සුදුසුම ස්ථාන මොනවද? සුදුසුම ස්ථාන අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි. අන්නේ අදහසිනුත් ආයතන වලට ආයතන කියලා කියනවා. එහෙනම් අපට ප්‍රශ්නයක් එන්නට පුළුවන්. ආයතන ලෙස හැඳින්වීමට හේතු වන කරුණු පැහැදිලි කරන්නට කියලා ප්‍රශ්නයක්. ආයතන ලෙස හඳුන්වා ඇත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් එන්නට පුළුවන්. චිත්ත චෛතසික ධර්මයන් ඇතිවීමට හේතු වන වාය යනාරුතින්ද චිත්ත චෛතසික ධර්මයන් නැතිවීමට හේතු වෙනවා කියන අර්ථයෙන්ුත් අදහසිනුත් ආයතන වලට ආයතන කියලා කියනවා. හොඳයි. චක්කු ආදියට ආයතන නම යෙදෙන බව ධර්මයේ විස්තර වෙයි. අපි එක වතාවක් කියලා දුන්නේ ඔබට මේ කොටස් ටික වෙන් කරලා හඳුනාගෙන පාඩම් කරන්නට ලේසියක් පහසුවක් වෙන්නට. ඉතින් මේ මම කියලා දුන්නු විදිහට වෙන් කරගෙන ආයතන කියලා යොදන්න හේතු වෙන අදහස් කිහිපයක් මේ ඔක්කොම ඔබට මතක තියාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ආයතන කියන එක කෙටියෙන් පැහැදිලිව කියන්න පුළුවන් වෙන්න ඒ අදහස් කිහිපයක්. ආයතන කියන්නේ මෙන්න මේ අදහස නිසා. මේ ආයතන විදිහට හඳුන්වන්නේ මෙන්න මේ අදහස නිසා කියලා ආයතන ගැන කියන්න පුළුවන්. ආයතන කියන එකේ අදහස් කිහිපයක්
ඔබට මතකයේ ලියන්නට පුළුවන් වෙන්නට ඕන. හොඳයි ඊළඟට ස්කන්ධ පංචකයේ තවදුරටත් බෙදා දැක්වීමකි. ආයතන කියලා කියන්නේ ඇත්තටම ස්කන්ධ පහ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ තව ටිකක් විග්‍රහ කරලා දක්වන එක විස්තර කරලා දක්වන එක තමයි සිදු වෙලා තියෙන්නේ. ආයතන විභාගයෙන් කෙරෙනුයි ස්කන්ධ පංචකයේ තවදුරටත් විභාග කොට දැක්වීමක් සේද කිව හැකිය. ස්කන්ධ පංචකයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ. අපි බලමු. මේකත් ගොඩක් වැදගත් වෙනවා. සමහර අය පටලව ගන්න තැනක්. මේ කොටස මේ කොටසෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න සමහර අයට තේරෙන්නේ නැහැ, පැහැදිලි කරගන්න බැරි වෙනවා. ඒ නිසා පංචස්කන්ධය පළවෙනියටම බෙදෙනවා කොටස් දෙකකට. අපි මීට කලින් පංචස්කන්ධය ගැන කතා කරද්දිත් මේ ගැන ඔබට කියලා දුන්නා. පංචස්කන්ධය බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට. ප්‍රධාන කොටස් දෙකකට. මොනවද? නාම සහ රූප කියලා. නාම සහ රූප කියලා. නාම කොටසයි රූප කොටසයි. පුද්ගලයෙක් කියලා කියන්නේ නාම රූප දෙකට. බුදුදහමේ ඉගැන්වෙන විදිහට. වශයෙන් කොටස් දෙකකට බෙදේ. නාම කියන එක සහ රූප කියන එක මම තවත් පැහැදිලි කිරීමක් කරන්න. නාම කියලා කියන්නේ මානසික ස්වභාවයන්. සිත් සහ සිතුවිලි බාහිර මේ වශයෙන් තියෙන ඉන්ද්‍රියන් සමග රූප කායට කියනවා රූපය කියලා. රූප. එහෙනම් මානසික ස්වභාවයට කියනවා මානසික ස්වභාවයන් වලට සිත් වලට සිතුවිලි වලට තමයි නාම කියලා කියන්නේ. රූප කියලා කියන්නේ රූපයට. වශයෙන් කොටස් දෙකකට බෙදේ. වේදනා සංඥා සංඛාර විඥාන යන නාම කොටසටත් නාම කොටසටත් වේදනා සංඥා සංඛාර විඥාන ඔන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහෙන් රූප කියන එක අයින් වෙලා වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර ගෙන්නෙනවා නාම කොටසට කියලා සඳහන් කරනවා. පංචස්කන්ධයේහි පසුගිය විභාගවල අහලා තියෙනවා පංචස්කන්ධයේ නාම කොටසට සහ රූප කොටසට අයත් වෙන කොටස් වෙන් කර දක්වන්න කියලා. ඒ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ මෙන්න මේ කොටසේ. නාම කොටසට අයිති වෙන්නේ එහෙනම් වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ. රූප කියන කොටසට අයිති වෙන්නේ රූප. පළවෙනි පංචස්කන්ධයේ පළවෙනි ඉගැන්වීම. හොඳයි. වේදනා සංඥා සංඛාර විඥාන තමයි නාම කොටසට අයිති වෙන්නේ. රූප කොටසට රූප කියන එක ඇතුළත් වෙනවා. රූපය යන්න රූප කොටසටත් අයත් වේ. රූප කියන එක අයිති වෙන්නේ රූප කියන කොටසට. ආයතන විභාගයේදී සිදුවන්නේ තවදුරටත් බෙදී යාමකි. මෙන්න මේක තවදුරටත් බෙදෙන එක තමයි සිද්ධ වෙන්නේ ආයතන විභාගයේදී. නාම රූප කියන දෙක එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ තවදුරටත් බෙදීමක් තමයි වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මික ආයතන හැටියට දැක්වෙන. අපි ඉගෙන ගත්තනේ ආධ්‍යාත්මික ආයතන මොනවද කියලා. චක්කායතන, සෝතායතන, ගහන ආයතන, ජීවහායතන සහ කාය ආයතන කියන ආයතන. ආයතන පහයි මෙතන තියෙන ආයතන පහයි. ආධ්‍යාත්මික ආයතන වලින් පහක් තමයි මෙතන තියෙන්නේ. හරි. යන කොටස් පහත් බාහිර ආයතන වශයෙන් දැක්වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන කොටස් පහත්. මන ආයතනය නාම කොටසට අයත්ය. ඔන්න අයත් වෙයි. රූප කොටසට බාහිර රූප කොටසට අයිති වෙන්නේ ආධ්‍යාත්මික ආයතන හැටියට දැක්වෙන චක්කායතන, සෝතායතන, ගහන ආයතන, ජීවහායතන, කාය ආයතන කියන පහයි. බාහිර ආයතන විදිහට අපි කතා කරපු හයින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පහයි. එතකොට කීයද? ආයතන 12න් ආයතන 10ක්. ආධ්‍යාත්මික ආයතන 5කුයි, බාහිර ආයතන 5කුයි. කොටස් පහත් රූප කොටසට අයත් වේ. ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන වලින් 10ක් 12න් 10ක් අයිති වෙන්නේ රූප කියන කොටසට. 10ක් අයිති වෙන්නේ රූප කියන කොටසට. එහෙනම් රූප කොටසට අයිති ආධ්‍යාත්මික ආයතන කීයද? 5යි.
රූප කොටසට අයිති බාහිර ආයතන කීයද? 5යි. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන 5. ඔය 10 තමයි රූප කියන කොටසට අයිති වෙන්නේ. නාම රූප වශයෙන් බෙදනකොට රූප කොටසට අයිති වෙනවා ආධ්‍යාත්මික ආයතන 5කුයි බාහිර ආයතන 5කුයි කියන ආධ්‍යාත්මික බාහිර ආයතන 10ක් අයිති වෙනවා රූප කියන කොටසට. එතකොට ආයතන 12යිනේ ඔක්කොම තියෙන්නේ. එහෙනම් තව දෙකක් තියෙන්න ඕන. මන ආයතනයේ නාම කොටසට ඇතුළත්ය, ධම්මායතනයේ කොටසක්ද එම නාම කොටසට ඇතුළත් වෙයි. ඊළඟට මන ආයතනයේ බාහිර ආයතනය මොකක්ද? ධම්මායතනය. ඒ දෙකෙන් මන ආයතනයේ සම්පූර්ණ අයිති වෙන්නේ නාම කොටසට, ධම්මායතනයේ කොටසක් ඇතුළත් වෙනවා නාම කොටසට. එහෙනම් නාම කොටසට ආයතන වලින් කීයක් අයිති වෙනවද? මන ආයතනයයි ධම්මායතනයයි දෙකයි තමයි අයිති වෙන්නේ. නාම කොටසට අයිති වෙන්නේ බාහිර සහ ආධ්‍යාත්මික ආයතන වලින් කීයක්ද? දෙකක්. මන ආයතනයයි ධම්මායතනයයි. එහෙනම් නාම රූපවල කියන වර්ගීකරණයට අනුව පුද්ගලයාගේ බෙදීම, එහෙම නැත්නම් බාහිර ආයතන අභ්‍යන්තර ආයතන බෙදෙන්නේ කොහොමද? රූප කියන කොටසට ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියන ඒ ආයතන වලින් 10ක් ඇතුළත් වෙනවා. නාම කියන කොටසට ආධ්‍යාත්මික ආයතන වලින් සහ බාහිර ආයතන වලින් 2ක් ඇතුළත් වෙලා තියෙනවා. මේ අනුව රූපස්කන්ධයේ ආයතන 10ක් හැටියටද නාමස්කන්ධයේ ආයතන 2ක් වශයෙන්ද බෙදෙන බව කිව හැකිය. එහෙනම් රූපස්කන්ධයේ ආයතන 10ක් විදිහටත් නාමස්කන්ධයේ ආයතන 2ක් විදිහටත් විග්‍රහ කරලා තියෙනවා. මේ චක්වාදී අභ්‍යන්තර අජ්ජත්තික, අභ්‍යන්තර කියන එකේ අදහස තමයි පාලි වචනේ තමයි අජ්ජත්තික කියන්නේ. ආයතන මෙන්ම රූපාදී බාහිර ආයතනද. අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි කියලා අපි කතා කරපු චක්කායතන, සෝතායතන ආදී අභ්‍යන්තර ආයතන, රූපායතන, ශබ්දායතන ආදී බාහිර ආයතන ඔක්කොගේම ලක්ෂණ 3ක් තියෙනවා. මොනවද? ඒ 3 අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ 3. මේ ලක්ෂණ 3 ප්‍රකට කිරීම, පෙන්වීම සඳහා තමයි ආයතන විද්‍යාවට බුදුරජාණන් වහන්සේ වර්ගීකරණය කරලා තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් නාම රූප විදිහට අපි කතා කරපු වෙන් කරපු නාම කොටසේ තියෙන එක දෙයක්වත් රූප කොටසේ තිබුණු එක දෙයක්වත් ආයතන 12න් එකක්වත් එකම විදිහට ස්ථීරව හැමදාම වෙනස් නොවි එහෙම තියෙනවද? නැහැ. රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන ඒවා හැම එකක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. එහෙනම් අනිත්‍යතාවයටපත් වෙනවා නම් ඊළඟට දුක්ඛතාවයටපත් වෙනවා. අපේ රූපේ විනාශ වෙලා යනකොට, දි รา පත් වෙලා යනකොට, ලෙඩටපත් වෙනකොට මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. එහෙම දුකටපත් වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම එකක්වත් ආත්මීය වශයෙන් මගේ රූපේ හෝ මම බාහිරව දැකපු රූප හෝ ආත්ම වශයෙන් වෙනස් නොවි සදාකාලිකව හැමදාම එහෙමම පවතිනවා දකින්න බෑ. එහෙම කිසිම දෙයක් පවතින්නේ නැහැ. එහෙනම් ලක්ෂණ 3ට සම්බන්ධයි ආයතන තුල උගන්වන ඉගැන්වීම් සියල්ලක්ම. එසේ බැලීමේදී ඇස් ආදී කිසිවක් මගේ යයි ආත්ම වශයෙන් ගත යුත්තක් නැති බව නුවණින් දැකිය හැකි වන බව දැක්වේ. ඇස ආදී ඉන්ද්‍රියන් සහ ඇස ආදී ඉන්ද්‍රියන් මගින් ලබන කිසිදු අත්දැකීමක් ස්ථීර වශයෙන් ආත්ම වශයෙන් ගන්නට බෑ. ඇස් ආදී කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නට ඒක හේතුවක් වෙනවා. ඇසෙන් දකින රූප පිළිබඳව, කනින් අහන ශබ්ද පිළිබඳව ඊට පස්සේ ඇලීම දුරු කරගන්නවා. ඊට පස්සේ ඇලීමෙන් දුරු වෙනවත් එක මිදීමක් ඇති වෙනවා. එහෙම මිදුන් නැත්නම් තමයි අපි ඇලි කැලි සිටින්නේ. ආයතන වලින් කිව්වේ සාංශාරිකව පුද්ගලයා ඇලි ගලි වාසය කරන නිසා මේවට ආයතන කියනවා කියලා. එහෙනම් ඇස් ආදී ආයතන, ශබ්ද ආදී ආයතන, අභ්‍යන්තර සහ බාහිර ආයතන වලින් ලබන අත්දැකීම් කෙරෙහි කලකිරීම ඇති කරගෙන ඊට පස්සේ ඇලීමෙන් දුරු වෙලා මිදුණාට පස්සේ
ඒ පිළිබඳව නුවණ පහළ වෙලා මිදුණා කියලා ඥානෙ පහළ කරගෙන රහත් බව පිණිස කළ යුතු අනෙකක් නැති බව. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ගන්න අරමුණු කෙරෙහි කලකිරිලා ඇලීමක් නැති කරගෙන මිදීමටපත් වුණාම රහත් බවටපත් වුණා කියන தത്വයටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් රහත් භාවයටපත් වෙනවා කියලා කියන්නේ අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතනත් එක්ක ගනුදෙනුවක් සිද්ධ කරලා චිත්තචෛතසික විදිහට ඇති කරගන්න කුසල අකුසල කර්ම ශක්තියින් ප්‍රහීන කරන එක තමයි සිද්ධ වෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේදීද මේ ආයතන ධර්ම දෙස සිහියෙන් යුතුව බැලීමට උගන්වා ඇත. සතිපට්ඨාන සූත්‍රයේදී අජ්ජත්තං වා බහිද්දං වා අභ්‍යන්තර සහ බාහිර ආයතන පිළිබඳව සිහියෙන් කටයුතු කිරීම ගැන සතිපට්ඨාන සූත්‍රයේදීත් සාකච්ඡා කරලා තියෙනවා. සංයෝජන නැවති කෙලෙස් මෙම අභ්‍යන්තර බාහිර ආයතන ඔස්සේ උපදනා ආකාරයත් සංයෝජන ධර්ම දස සංයෝජන අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන එක්ක උපදින විදිහත් එම ආයතන තුලදීම ඒවා නැතිවන ආකාරයත් අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන තුලම තමයි සංයෝජන ඇති වෙන්නේ. අභ්‍යන්තර සහ බාහිර ආයතන තුලම තමයි අපිට සංයෝජන ධර්ම නැති කරගන්නටත් පුළුවන්කම තියෙන්නේ. නැති කළ සංයෝජන එම ආයතන තුල නූපදන ආකාරයත් නැති කරපු සංයෝජන නැති කළාට පස්සේ ඒ ආයතන තුල අපි කතා කරපු ආයතන තුල නැවත ඇති වෙන්නේ නැති විදිහත් නැති ආකාරයත් ඒ දෙස බැලීම සිහියෙන් කරන බැලීම හැටියටත් ඒ විදිහට නැති කරපු සංයෝජන ආයතන තුල ඇති වෙන්නේ නූපදින ආකාරය සහ නූපදින ආකාරයේ සිහි කිරීමත් ඒ විදිහට හඳුන්වලා දීලා තියෙනවා සතිපට්ඨානේ සිහියෙන් බැලීම විදිහට. සතිපට්ඨාන සූත්‍රයේදී අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන තුල සංයෝජන ධර්ම හටගන්නා විදිහත් සංයෝජන ධර්ම නැති වෙන ආකාරයත් ඒ සංයෝජන ධර්ම නැති වෙන ආකාරය සහ ඇති වෙන ආකාරය මෙනෙහි කරමින් කටයුතු කිරීම බැලීම සතිපට්ඨානීය විදිහටත් දක්වලා තියෙනවා. මේක එක වතාවක් කිව්වට ඔබට තේරෙන්නේ නැති වෙවි. ඔබ කීප වතාවක් මේක බලන්න එතකොට ඔබට වැටහෙනි. එසේ බලන විට එහි ඇත්තේ හුදු ආයතනික ක්‍රියාවලියක් විනා ආත්ම වැනි කල්පිත බලවේගයක මෙහෙවීමක් නොවන බවද වටහාගත හැකි බව එහිලා ඉදිරිපත් කරන හරයයි. සතිපට්ඨාන සූත්‍රයේදී කියන්නේ හුදු ආයතනික ක්‍රියාවලියක් විතරයි. එහෙම නැතිව ආත්ම වැනි කල්පිත බලවේගයක මෙහෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්නට ආයතන විභාගය හේතුවක් වෙනවා. හොඳයි, ඊළඟ දවසේ තමයි අපි ධාතු කියන කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩමේදී අද දවසේ අපි කතා කළා ස්කන්ධ කියන කොටසෙන් පස්සේ තිබුණු ආයතන කියන කොටස. ආයතන කියන කොටසේදී හඳුනාගත යුතු අවධානය යොමු කළ යුතු වැදගත් වෙන කරුණු ගොඩක් අපි කතා කළා. ආයතන කියන්නේ මොනවද කියලා පැහැදිලි කිරීමට අවශ්‍ය සියලුම දේවල් සහ ආයතන කියන මේ කොටසේ තියෙන විශේෂ දහම් කරුණු අපි සාකච්ඡා කළා. සතිපට්ඨාන සූත්‍රයේදී දක්වලා තියෙන මේ ආයතන සහ ආයතන බාහිර සහ අභ්‍යන්තර ආයතන සංයෝජනත් එක්ක සම්බන්ධ වෙමින් සංයෝජන නැති වෙන සහ ඇති වෙන විදිහ ගැන උගන්වලා තියෙන කාරණය ගැනත් සාකච්ඡා කළා. එහෙමනම් ඔබට හොඳින් මේ කාරණාවන් පැහැදිලි වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. හෙට දවසේදී බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය පොතේ තවත් කොටසක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ පාලි කොටසට අයිති සූත්‍ර කොටසට අයිති සූත්‍ර දේශනාවක් පිළිබඳව තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ සාකච්ඡාවන් සමගින් ඉදිරිපත් වෙන්නට පුළුවන්කම තියෙනවා, සම්බන්ධ වෙන්නට පුළුවන්. බදාදා දවසේ ඉඳලා ඉරිදා දවස දක්වා රාත්‍රී 9ට ධර්මාචාර්ය විභාග පන්ති අපි පවත්වනවා. හෙට දවසේදී 45 වෙනි දවසේ සාකච්ඡාව සිදු කරන්නට අදහස් කරමින් අපි අද පාඩමින් සමුගන්නටයි සූදානම්. සමහර විට විනාඩි කිහිපයක වෙනසක් සමහර දිනවලදී සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත්
විශේෂ යෙදීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මේ සාකච්ඡාවන් අපි ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවාන්විතව ඉතා හොඳින් උවමනාවෙන් උනන්දුවෙන් මේ සියලු සාකච්ඡාවන් සමග සම්බන්ධ වෙන්නට කියලා මතක් කරන ගමන් අද දවසේ සාකච්ඡාවෙන් සමුගන්නවා. ඔබ හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව එවැගේම Facebook සමූහය පිටුව පිළිබඳව මතක තබා ගන්න. ඒ වගේම අපේ හැමදෙනාගේම සමූහය ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව සමගින් නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන්නට කියලා මතක් කරන ගමන් අද දවසේ පාඩමින් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.